සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි, අපේ මේ ජීවිත ගත වෙනකොට නාන ප්‍රකාර අසරණකම් වලට අපි කොයි කාටත් පින්වතුනි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ එක එක අදියරවල් වල එක එක විදිහේ අසරණකම් එනවා. ඇතැන් අසරණකම් මේ මිනිසයන්ට පොදු වෙනවා. ඇතැන් අසරණකම් පෞද්ගලික වෙනවා. ඇතැන් අසරණකම් වලට ගොඩාක් පීඩාවක් නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. නමුත් ඇතැම් අසරණකම් වලට මුහුණ දෙන්න ගියාම ඒක හරි අමාරුයි. ඉතින් අසරණකම ගැන කතා කරනකොට අසරණකම සම්බන්ධයෙන් ಜಾති බෙහෙද නැහැ. ආගම් බෙහෙද නැහැ. කුල බෙහෙදක් නැහැ. වර්ණ බෙහෙදක් නැහැ. අසරණම කියන එක බෙහෙදයක් නැතුව මිනිස්සයාට තියෙනවා. අසරණකම් වලට මිනිස්සු නොඑක් පිහිටවලුත් පතනවා. හැබැයි අද මේ සුපින්බර අරුණෝදේ මහන බණපදින් අපි ඔබට කියලා දෙන්න සිහිපත් කරන්න කල්පනා කළේ අසරණ අපට තෙරුවන පමණි සරණ කියන අර්ථයේ. අසරණ අපට වෙන සරණක් නැත්තේය. අපට ඇති සරණ තෙරුවනම පමණි. හොඳට හිතේ තැන්පත් කරගන්න. කොච්චර අසරණකම් තිබුණත් ඒ අසරණකම් වෙනුවෙන් වෙන සරණක් හොයාගෙන ගියාට පළක් නැත. අපට තිබෙන එකම සරණ, මේ මුළු සත්ව වර්ගයාටම තියෙන එකම සරණ තෙරුවන් සරණම පමණි. ආන්ගේ හිතුවිල්ල ඇති කරගන්න අද අරුණෝදේම ඇති කරගත යුතු පින් සිතුවිල්ල, දහම් සිතුවිල්ල ඒක. අසරණ අපට තෙරුවන් සරණ තිබේ. අසරණ අපට ඇති එකම සරණ තෙරුවන් සරණ පමණි කියන අදහස අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරනු ලබන්නේ මොනරාගල ඩිපෝව පාර අංක 23/6 ඉසුරු නිවසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකත්වයේද දරන පින්වත් එන්.එම්. විනීතා මහත්මිය සහ ඒ.එම්. කරුණාරත්න මහත්මයා යන ඒ පින්වතුන්ලා දෙපළ. ප්‍රධාන අරමුණ තමයි අද දවසේ ජන්මදිනයේ යෙදෙන පින්වත් එන්.එම්. විනීතා මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට ලැබෙත්වා කියන අදහස. ඉතින් අද තමන්ගේ ජන්මදිනයේ යෙදෙන දවසේ හිමිදිරි පාන්දරම අරුණෝදේම මේ දහම අසන සුවිශාල ප්‍රමාණයකට තමන්ගේ ජීවිතේ සුපින්බරව ඇරඹීම පිණිස, ජීවිතයට ලස්සන දහම් සිතුවිල්ලක් ඇති කර ගැනීම පිණිස දායකත්වයන් එකතු කරන්නේ පින්වත් එන්.එම්. විනීතා මහත්මියගේ ජන්මදිනයට සෙත්පතා. පින්වතුනි,
නාන ප්‍රකාර අසරණකම් ජීවිතවලට පැමිණිද්දී අපි ගත්තොත් දරුවන්ගේ විභාග කටයුතු වෙනවා. ඒ විභාග කටයුතු වෙනකොට දරුවන්ට වඩා දෙමව්පියන්ට අසරණකමක් බරක් දැනෙනවා අපේ දරුවා විභාගේ හරියට කරගනීදෝ කියලා. එතකොට ඉක්මනට සරණක් හොයාගෙන දුවනවා. දරුවන්ට ඒ රස්සාවලට යන්න ඔන්න කාලේ පැමිණෙනවා. සමහරවිට රස්සා හරියන්නේ. රස්සා හරියන්නේ නැතකොට දරුවාට වඩා බරයි දෙමාපියන්ට. දුවගෙන යනවා සරණක් හොයාගෙන. විවාහ වෙන්න ඉන්න දරුවෝ ගෙට වෙනවා ටික ටික. විවාහ හරියන්නේ. එතකොට දෙමාපිය ඉක්මනට කලබල වෙනවා. දුවගෙන යනවා සරණක් හොයාගෙන. ඊළඟට දරුවෝ පතාගෙන ඉන්නවා දරුවෝ හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන කාලෙට දරුවෝ ලැබෙන්නේ නැහැ. ඉතින් සරණක් හොයාගෙන යනවා අසරණකම් දැනෙනකොට. ඊළඟට හොඳට සරුවට තියෙනවා බිස්නස් ආදී අනේ මේ එකපාර කඩන් වැටෙනවා සරණක් හොයාගෙන යනවා. මෙහෙම අසරණකම් ගොඩායිනේ. අසරණකම් වලදී එකලත් මෙකලත් අනාගතයේත් මිනිස්සු කරන දේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වදාළේ ගාථාවලින් මේ උතුම් ගාථාවන් පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා පින්වතුනි. අපි මේ ගාථා සජ්ජායනා කරමු. සම්බුදු මුව මඩනින් වදාළ මේ සොඳුරු ගාථා. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා බියෙන් තැතිගත් මිනිසුන් පර්වත වනාන්තරහා ආරාම රුක් මෙන්ම චේතිය වැනි බොහෝ දෑ සරණ යත්මයි. ජීවිතයට කම්කටොළු වෙනකොට බය වෙන මිනිස්සු එක එක දේවල් සරණ කරගන්නවා. පබ්බතානි පර්වතවල ඇදිලි බැඳගෙන වැඳ පර්වතවලින් සරණ පතනවා. මේ පර්වතයෙන් සරණක් පැතුවොත් හාස්කම් තියනවා කියලා ඇතැම්මු කියනවා. එතකොට ගිහිල්ලා සරණක් පතනවා. ලොකු ගස් ඒවට කියනවා රුක්ක චේතිය. ලොකු ගස් ඊළඟට මේ ගස් ගොමු එකතු වෙලා හැදෙන මේ යම් සුවිශාලයට තියෙන වනාන්තර වගේ ඒවා. ඒවට කියනවා පින්වතුනි රුක්ක චේතිය. ඔය රුක්ක චේතිය වලත් සරණක් පතනවා ගිහිල්ලා. බයේ ගැහි ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් සොයාගෙන පර්වත සරණ යන්නේය. වනාන්තර සරණ යන්නේය. දේවාල සරණ යන්නේය. නොයෙක් ගස් කොළන්ද සරණ යන්නේය. දේවාල අස්සේ ගිහිල්ලා සරණ පතනවා. එක එක සාන්ති කර්ම කර සරණ පතනවා. ඉතින් සරණක් හොයනවා. මේ සරණ හෙවීම ගැන බුදුරජුන් වදාළේ මේ විදිහට. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති. මෙසරණේ රැකවරණයක් නැත උතුම් සරණක් නොවේ මෙසරණ. මේ සරණ වෙත පැමිණි කෙනෙකුට හැම දුකින් නැත්තේ මිදුමක්. ඔය ගස්ගල් සරණ ගියා කියලා දේවාල අස්සේ රිංගුවා කියලා ඒකේ හැබෑ සරණක් නෑ. නේතං කෝ සරණං කේමං ඒක බිය රහිත වූ සරණක් නෙමෙයි. නේතං සරණ මුත්තමං උතුම් සරණකුත් නෙමෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට පත් වුණා කියලා හැම දුකින් නිදහස් වීමක්, මේ අසරණකම් වලින් නිදහස් වීමක්, කංකටොළු වලින් නිදහස් වීමක් ලැබෙන්නේ නැත. ඒවා පස්සේ ගියා කියලා නිදහස් වීමක් ලැබෙන්නේ තව ගැට ගැහෙනවා. එහෙනම් මොකද්ද සරණ? යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතු
චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් බුදු සරණ ලැබගෙන දම් සරණ සංඝ සරණ ලැබුවේද උතුම් වූ චතුරාර්ය සත්‍යය මනා නුවණින් දකිනු නිසැකය. කෙනෙක් කරගන්න ඕනේ මොකද්ද? බුදුරජුන් සරණ යෑමයි, ධර්මයේ සරණ යෑමයි, සංගරුවන සරණ යෑමයි. තෙරුවන් සරණ තුල පිහිටා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මහන්සි ගැනීමයි. කුමක්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. දුකත් එහි හට ගැනීමත් දුක ඉක්මවා යෑමත් අරි අටැඟි මග නම් වූ දුක් නැති කරනා ගමනත් මේ තමයි චතුරාර්ය සත්‍යය. දුක කියන එක ලෞතර අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කරගෙන ඉතා පැහැදිලිව දේශනා කළා. දුක කිව්වේ කුමක්ද? ජාතිපි දුක්ඛ, ඉපදීමයි දුක. ජරාපි දුක්ඛ, උපන් කෙනාට නාකි වීම උරුම වෙනවා. ඒක තමයි දුක. ව්‍යාධිපි දුක්ඛෝ, ඒ උපන් කෙනාට নানা ප්‍රකාර ලෙඩ දුක්, নানা ප්‍රකාර ලෙඩ දුක් හට ගන්නවා. ඇස් රෝග, කන් රෝග, නාසී රෝග, කය රෝග, දිවේ රෝග, ඊළඟට নানা ප්‍රකාර පිත කිපීමෙන් හටගන්න රෝග, සෙම කිපීමෙන් හටගන්න රෝග, තුන්දොස් වලින් හටගන්න රෝග, වැරදි විදියට කය පරිහරණය කරන්න යද්දී හටගන්න රෝග, নানা ප්‍රකාර කර්ම දෝෂ වලින් හටගන්න රෝග. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමද දුකය. මරණම්පි දුක්ඛං, ජීවිතය අවසන් කොට මරණයට පත්වීමද දුකය. අපේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය අමනාප දේවල් වෙනවා. අප්‍රිය අමනාප පුද්ගලයෝ ඇසුරු කරන්නත් වෙනවා. ඒක දුක. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය වූ දේවල් අහිමි වෙනවා. ප්‍රිය වූ අයගෙන් වෙන්වෙන්න වෙනවා. ඒක තමයි දුක. යං පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, ලබන්ට කැමති දේ තියෙනවා. ඒවා ලබන්ට බෑ. ඒකත් දුකක්. මොනවද ලබන්ට කැමති දේ? නාකි නොවෙනවා නම් හොඳයි. ඒක ලබන්ට ආසයි. හැබැයි ලබන්ට බෑ. ඒ හින්දා දුකයි. ලෙඩ නොවෙනවා නම් හොඳයි. ඒක ලබන්ට ආසයි. ආස වුණාට ලැබෙන්නේ. ඒ නිසා දුකයි. නොමෙරි ඉන්න ආසයි. ඒ වුණාට ඒක ලැබෙන්නේ මැරෙනවමයි. ඒක දුකයි. එතකොට මේවාට කියනවා කැමති දේ නොලැබීමේ දුක. සංකිට්ඨේන හකුළුවලා කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ දුකයි. ඔහොම දුක දකින්න ඕන. ජීවිතය කියන මේ කතාව ඇතුලේ මේ දුක තියෙනවා. මේ දුක නේද ජීවිතේ තියෙන්නේ කියලා බලනකොට පිංගුතුනේ, ජීවිතේ අනිත් ඒවා අපි දුක් කියලා හිතාගෙන ඉන්නවට වඩා බරපතල දුකක් අපිට පේන්න ගන්නවා. නැත්නම් අපිට රස්සා හරියන්නේ නැති එක දුක විදිහට පේන්නේ. අපිට දුක විදිහට පේන්නේ වසංගත. අපිට දුක විදිහට පේන්නේ බඩු ගණන් යන එක. අපිට මේ එකින් එකට දුක මාරු වෙනවා. අපිට දුක කියන එක හරියට අල්ලගන්න බැරුව යනවා. ඒ කාලේට తాවකාලික පැලැස්තරයි ගැසිය යුත්තේ කියන තැන අපි හිර වෙනවා. එතකොට අපි මුලා වෙනවා. ඇත්ත ඈතට යනවා. අපි මුලාවස්සේ ඉන්නවා. සංසාර ගමනේ ඕක තමයි අපිට උනේ. තාම ඕක තමයි වෙමින් පවතින්නේ. ඉතින් අපි මේ ජීවිතේ නුවණ උපද්ද ගත්තොත් තමයි අපිට බේරුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුකේ හට ගැනීම කොතනද කියලා දකින්න ඕන. දුකේ හට ගැනීම කියලා කියන්නේ කොතනද? දුක්ඛ සමුදය කියලා කිව්වේ තෘෂ්ණාව. තණ්හාව නිසා තමයි මේ ඔක්කොම දුක්. තණ්හාව යම් තැනක නැසෙනවාද? තණ්හාව නැසෙන තැනට කියනවා නිවන. ඒ නිවන දුක්ඛ නිරෝධයයි. ඒකේ ප්‍රශ්න නැහැ. ඒ නිවන කරා යන ප්‍රතිපදාවක්, නිවන කරා අරගෙන යන ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා.
ඒකට කියනවා නිවන් මඟ. නිවන් මඟ කියලා කිව්වේ අරියු අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා නම් යම්කිසි කෙනෙක් ඒ කෙනා නිවන කරා ඇදෙමින් ඉන්නවා. එතකොට ඔන්න ඔය චතුරාර්ය සත්‍ය කෙනෙකුට දකින්න ලැබෙනවා තෙරුවන් සරණ තුලට පැමිණියොත්. ඒ නිසා තමයි තෙරුවන් සරණ තුල හැබැයිම රැකවරණේ තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ ගැන භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළා. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණයි රැකවරණය. මෙයයි උත්තම සරණය. මේ සරණට පැමුණුණු කෙනා හැම දුකින් නිදහස් වේ. මේකමයි සරණ. කුමක්ද සරණ? තිසරණේමයි. උතුම්ම සරණත් තිසරණේමයි. තිසරණය තුළට ඇවිල්ලාමයි දුක් වලින් නිදහස් වීමක් තියෙන්නේ. එහෙනම් දුක් වලින් නිදහස් වීම පිණිස පවතින සරණ තමයි අපිට මේ ජීවිතේ හමු වෙලා තියෙන්නේ. අපිව අසරණකම් සියල්ලෙන්ම ගලවන සරණ තමයි අපිට මේ ජීවිතේ හමු වෙලා තියෙන්නේ. ඒ සරණ හමු වෙන්නේ පින්වතුනි ඊටාම කලාතුරකින්. ඒකට හේතුව ආජානීය පුරුෂ වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හැම කාලෙම ලෝකේ පහළ වෙන්නේ. ඊටාම කලාතුරකින් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. බුදුවරු ලෝකේ පහළ වීමේ දුර්ලභ බව ගැන සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මණ්ඩලින්ම මෙසේ වදාලා. දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ නසෝ සබ්බත් ජායති යත් සෝ ජායති ධීරෝ තංකුලං සුඛ මේධති. ආජානීය පුරුෂ වූ බුදු උපත අති දුලභය. එබඳු උතුමන් සැමතැන පහළ වන්නේ නැත්මය. ඒ මහා නැනවතානන් උපදීද යම් කුලයක ඒ කුලය සැප ලබන්නේමය. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කියන නමක් ආජානීය පුරුෂ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයෝන්ගේ උපත හරි දුර්ලභයි. ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ උපත ඉතාම දුර්ලභ එකක්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උපත කල්ප 100යකටත් අති දුර්ලභ කරුණකි. ඒ බුදුරජාණන් වහන්සේලා හැම තැනකම උපදින්නෙත් නෑ. ආජානීය පුරුෂ වූ අරහත් සම්මා සම්බුදුවරු කොහිද උපදින්නේ? කෙලින් බැලුවොත් යොදුන් 300ක් පමණ දික්කු, පළලින් බැලුවොත් යොදුන් 1250ක් පමණ වූ, වට ප්‍රමාණයෙන් බැලුවොත් යොදුන් 900ක් පමණ වූ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ විතරමයි ආජානීය පුරුෂයාගේ උපත සිදුවන්නේ. මේ බලන්න ධර්ම ග්‍රන්ථවල මේවා පැහැදිලිව තියෙන හැටි. මෙහෙම තියෙද්දීනේ මේ බේගල් අහන්නේ ලංකාවේ බුදුන් උපන්න අය කියලා. සම්බුදු රජාණන් වහන්සේලා කියන ඒ ආජානීය පුරුෂයෝ මේ ලෝකයට පහළ වෙන්නේ ඒ සුවිශේෂී භූමිය විතරමයි. ඒ භූමිය ගැනත් හිත පහදවාගෙන වැන්දොත් පිදුවොත් ඒ කෙනාට බොහෝ පින් සිදු වෙනවා. ඒ නිසා භූමිය වරද්ද ගන්න හොඳ නෑ. භූමිය වරද්ද ගැනීම තුළින් අර පින අහිමි වෙලා යනවා. ඒ නිසාමයි පින්වතුනි අපි මේ කාරණේ මෙහෙම කතා කරන්නේ. නැත ඇතැම්මු කියනවා කොහේ බුදුරජාණන් වහන්සේ උපන්නත් කමන්නේ අපිට වටින්නේ ධර්මයයි කියලා. ඒ ඉතින් ඒ ඈයන්ගේ තියෙන ඥානේ තරම, ප්‍රඥාවේ තරම මොනවා කරන්නද? ප්‍රඥාව ඥානය කියන එක ලේ දෙනවා වගේ දෙන්න පුළුවන් කමක් නෑනේ. ඒ නිසා හොඳට අපි තේරුම් ගන්න ඕන එක. අරහත් සම්මා සම්බුදුවරු කියන ඒ ආජානීය වූ පුරුෂ රත්න දඹදිව් තලයේ විතරයි පහළ වෙන්නේ. ඒ පහළ වෙන මහා නැනවතානන් යම් කුලයක උපදිනවද ඒ කුලයම සැපවත් වෙලා යනවා. දැන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ උපන්න ඒ
කපිල වස්තුවේ ශාක්‍ය පරපුර මාර්ගඵලලාභීන් ගත්තොත් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් මාර්ගඵලලාභීන් හිටියා. ශාක්‍යයන්ගේ මහා මුනි කියලා ඒ අයව හැඳින්වේ. ඒ ශාක්‍ය පිරිසට සැලසිච්ච යහපත පුදුම සහගතයි බුදුරජාණන් වහන්සේ නිසා. ඒක අවස්ථාවක හරි දරුණු ව්‍යසනයකට ශාක්‍යවරුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණානේ විඩූඩබ කියන දාමරිකයා නිසා. විඩූඩබ මේ ශාක්‍ය වංශයේ බොහෝ දෙනෙක්ව ඝාතනය කරලා ශාක්‍ය කුමාරිකාව 500 දෙනෙක් ඇදගෙන ගියානේ. ඒ ශාක්‍ය කුමාරිකාවන්ව යම් තැනකදී අත් කකුල් සම්පූර්ණයෙන්ම කපලා දාලා මෙහෙම බිම අතහැරලා ගියා. එතකොට මේ කුමාරිකාව අන්තිම හුස්ම පොද හෙළමින් ඉන්නවා. ඒ අයගේ ශරීර වලින් ලේ වේගෙන් පිට වෙලා ශරීර අඩපණ වෙනවා. ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාන් වහන්සේ මේ ශාක්‍ය දියණිවරු දැක්කා. දැකලා ඒ අසරණව සිටින ශාක්‍ය දියණිවරුන්ට බුදුරජාන් වහන්සේ සරණක් දුන්නා. මේ සරණ දෙනවා කියන එක පින්වතුනි තේරුම් ගන්නට. භික්ෂුවක් ඒ 500ක් කාන්තාවන්ගේ මේ අත් කකුල් නැති ශරීර මෙහෙම වැතිරිලා තියෙන තැනට වැඩම කළා. ඒ භික්ෂුව අර කාන්තාවන් ආමන්ත්‍රණය කළා නැගණිවරුනි. නැගණිවරුනි දැන් සිහිය උපද්දා ගත යුතු වෙලාවයි. අප බුදුරජාණෝ වදාලා නොවේද නැගණිවරුනි මේ සංසාරය ඊතා බියකරුයි කියා. නැගණිවරුනි මේ ඒ සසරයි. මේ සසරේ ගලාගෙන ගියපු රුහිරු සතර මහා සමුද්‍රයේ ජලයට වැඩිය කියා බුදුරජුන් වදාලා නොවේද? මේ දැන් ගලන රුධිරයේ සීම සමුද්‍ර ජලය පරදා රුධිරේ හෙළුවා. නැගණිවරුනි දැන් මේ නැවතිය යුතුයි. නැගණිවරුනි ඔය දැස් වලින් ගලා හැලෙන කඳුළු සතර මහා සමුද්‍රයට වඩා සංසාර ගමනේ කඳුළු හෙළුවා කියා බුදුරජුන් වදාලා නොවේද? දැන් ඔය වැටෙන්නේ කඳුළු. දැන් ඔය කඳුළු නවත්තන්න කාලයයි. මේ අසරණකමින් ගැලවෙන්න කාලයයි. නැගණිවරුනි ධර්මයේම හිත පිහිටුවා ගන්නට ධර්මයෙන් බැහැරට හිත යන්න දෙන්න නම් එපා. අර 500ක් දෙනාටම මේකට අවධානය යොමු වුණානේ. මොකද ඒ අය හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියා. අපි ශාක්‍ය වංශේ පහළ වෙච්ච මහා මුනිවරයා තමයි බුදුරජාන් වහන්සේ කියලා. ඉතින් ඒ අය එක්කෙනෙක්වත් කලුරිය කළේ නැහැ කියනවා මාර්ගඵල නොලබා. ඉතින් මේක තමයි සරණ කියන දේ. අපිට බෑනේ පින්වතුනි මේ ජීවිතේ යම් සරණකින් සදාකාලික කරගන්න. කරන්න පුළුවන් කමක් නැහැ. අපිට කළ හැකි දේ තමයි මේ ජීවිතයට යම් පිහිට, යම් ආරක්ෂාවක්, යම් රැකවරණයක් ධර්මයේ තුලින් හදාගන්න එක. මොකද තනි මිනිහෙක් විදිහට මෙහෙට ආපු අපි ඇඟේ නූල් පොටක්වත් නැතුව ඇවිල්ලා යම් දවසක යන්නෙත් ඇඟේ නූල් පොටක්වත් නැතුව. හැබැයි මේ යන ගමනට ඇඟේ නූල් පොටක්වත් නැති වුණාට අපි කරන කියන හිතන දේ අපිට අරයි යන්න සිද්ධ වෙනවා. එනිසා ධර්මානුකූල දේවල් කළොත් ධර්මානුකූලව ජීවිතය ගත කළොත් අන්න ඒක තමයි අපිට අරයි යන්න තියෙන්නේ. ඒ අදහස හොඳට අරගන්න ඕන. ඒ අදහසින් යුක්තව තමන්ගේ ජීවිතේ සැපවත් කරගන්න උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙලා. මොකද බුදුවරු ලෝකයට පහළ වෙන්නේ මේ ලෝක සත්‍යයට සැපේ පිණිසමයි. සැපේ කියන එක හරියට අඳුනා ගන්න බැරි වුණාම සැප කියලා එක එක ඒවා කතා වෙනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාත් මෙහෙම කතා වෙලා තියෙනවා. එක අවස්ථාවක සැවැන්නුවර ජේතවනාරාමේ උපස්ථාන ශාලාවේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් එකතු වෙලා බරටම කතාවක්. මොනවද කතාව? සැපය ගැන කතාව. එක භික්ෂුවක් කිව්වා මේ ලෝකේ සැපය ගැන කතා කරනකොට රජ සැප ඇර වෙන මොනවද සැප? රජෙක් වුණා නම් රජාට ඔක්කොම සැප තියෙනවනේ. රජාට ධනෙ තියෙනවා. රජාට බලය තියෙනවා. රජාට ඕන තරම් ස්ත්‍රීන් ඉන්නවා. රජාට ඕන තරම් සේනා බලයක් තියෙනවා. රජ සැප තමයි සැප කියලා කියන්නේ.
එතකොට අනිත් භික්ෂුව කිව්වා ඕන් කිව්වා ඔහේ රාජ්‍ය සැපය කියලා මේ තියෙන ලොකුම සැප නෑ. ඔය රාජ්‍ය සැප කියලා නෙවෙයි ඕකට කියන්න ඕන. කෙනෙකුට ප්‍රියමනාප වූ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ ඔක්කොම ලැබෙනවා නම් අන්නේ ඒ පංචකාම සැපයට තමයි සැප කියන්න ඕන. භික්ෂුවක් එක වෙනස් ක්‍රමයකට කිව්වා. එතකොට තව භික්ෂුවක් කියනවා එහෙම කියන්නත් බෑ. ඇයි බලන්න එපා එල්හාලේ බත්තු වෙලා මස් වෑංජනයක් එක්ක කණ්ඩ ලැබුණොත් ඒක නොවේ සැප. ඒ භික්ෂුව ටිකක් රහට කණ්ඩ කැමති කෙනෙක්. දැන් අදත් එහෙම ඉන්නව නේද? අලුතින් එන හැම කෑම જાතියක්ම මේ දිවේ ගන්නට ආසයි. ඒක කාලා තිබුණොත් එහෙම කෑවට පස්සේ හරි සතුටුයි. අපි අහවල් જાතියත් කෑවා, අසවල් જાතියත් කෑවා. සමහරවිට කාලා කාපු කෑමේ ෆොටෝ ගහලා දානවා අනිත් අයටත් බලන්න අපි මේකක් කෑවා කියලා. මෙහෙම නැද්ද? ඒක ලොකුම සැප කියලා හිතනවා. ඊළඟට මේ වගේ නොයෙක් සැප ගැන කතා වෙවි හිටියා. ඔය වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතෙක් වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මොනවා ගැනද ඔබේ මේ කතාව? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාමයි අපට තේරුනේ අපි මේ කතා කර කර ඉඳලා තියෙන්නේ තේරුමක් ඇති කතාවක් නන් නෙවෙයි. ස්වාමීනි සැප ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි ඉතින් මොනවාද ඔබ සැපයි කියලා හිතුවේ? ස්වාමීනි අපෙන් එක්කෙනෙක් කිව්වේ රාජ්‍ය සැප තමයි සැප කියලා. තව කෙනෙක් නම් කිව්වේ පංචකාමයේ සැපයි කියලා. තවත් කෙනෙක් නම් කිව්වේ මේ හොඳට රහට කන්න තිබ්බොත් සැපයි කියලා. ස්වාමීනි මේ වගේ සැපයන් ගැන තමයි අපි කතා කළේ. දැන් අදත් පින්වතුනේ ලෝකේ සැප ගැන කතා ඕවාම නේද? හොඳට ඉගෙන ගනින්නලා ඉගෙන ගත්තොත් සැපට හිටියකි. එහෙම කියන්නේ නැද්ද? අසවල් බිස්නස් එකට අත ගැහුවා නම් සැපට ඉන්න පුළුවන් මේ කාලේ. එහෙම කියන්නේ නැද්ද? එක එක දේවල් වලින් සැපය කියලා ව්‍යවහාර කරන්නේ අදටත් මේ වගේ දේවල් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සම්බුද්ධ ශාසනයක පැවිදිච්ච ඔබ සැපය කියලා අඳුනගත්තේ ලාමක දේවල් නොවේ. සැප කියන්නේ ඕවා නෙවෙයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස්ස සමග්ගේ සමග්ගානං තපෝ සුඛෝ. බුදුවරුන්ගේ උපත සැපයකි උතුම් බුදු බණ දෙසුම සැපයකි සංගරුවනේ සමගියද සැපයකි සමගියෙන් නැති තපස සැපයකි. ඔන්න සැප කියලා දැනගත යුතු දේවල් මොනවාද සැප? සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදුවරුන්ගේ උපතමයි සැපය. සුඛා සද්ධම්ම දේශනා බුදුරජුන්ගේ දහම් පද අහන්ට ලැබීමය සැපය. සුඛා සංඝස්ස සාමග්ගී සංඝයා සමගියෙන් වාසය කිරීම මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඇතිව වාසය කිරීම එතනමයි සැප. සංඝයා භේද බින්න වුණොත් සංඝයා වාද කරන්න පටන් ගත්තොත් සංඝයාගේ අඩුපාඩු සංඝයා විසින් එකිනෙකා වශයෙන් එනකොටා ගනිමින් කතා බහ කරන්න පටන් ගත්තොත් සංඝයා බිඳුණු තැන පිරිසිදු සංඝයා නැති තැන. දැන් සංඝයා සමගින් ඉන්නවා කියලා කියන්නේ දුස්සීලයෝයි හැමෝම එකට ඉන්නවා කියන එක නෙමෙයි. සමේ පිරිසිදු සංඝයා එකම අදහසක් තුල ඉන්න ඕන කියන එක. පිරිසිදු සංඝයා එකම අදහසක් තුල වාසය කරනකොට අන්න එතන සැපයි. පිරිසිදු සංඝයා අදහස් වශයෙන් වෙනස් වෙලා අසමගි වුණොත් එහෙම එතන හරි වෙහෙස කරයි. සමග්ගානං තපෝ සුඛෝ සමගියෙන් ඉන්න ඒ භික්ෂූන් වීරිය වඩනකොට භාවනා කරනකොට අන්න එතන සැපයි. මොකද සමගියෙන් ඒ කටයුතු කරනකොට බණ භාවනා කටයුතු සුවසේ සිද්ධ කරගන්න පුළුවන්.
අසමගින් නම් වතපිළිවෙත නැතුව යනවනේ. එතකොට අනිත් භික්ෂුන්ගේ පහසුව පිණිස අනිත් භික්ෂුන් කටයුතු කරන්නේ. අසමගිකම් තියෙනකොට ඔන්න භික්ෂුන් කොටසක් භාවනා කර කර ඉද්දි කෑ ගහගෙන යනවා. රිද්දන්න, බාධා කරන්න. තපස සැපනේ. ඊළඟට වතපිළිවෙත සරු නැතිකොට ඒ වතපිළිවෙත වෙනුවෙන් ගොඩාක් වෙහෙසෙන්න සිද්ධ වෙනවා. අසමගිකම් මැද සමගින් කටයුතු කරනකොට එකිනෙකා මෛත්‍රී සහගත කාය කර්මයෙන් අපෝපස්ථාන කරගන්නවා. සැපයි. එකිනෙකා මෛත්‍රී සහගත වචනයෙන් අනුග්‍රහ කරගන්නවා. සැපයි. එකිනෙකා මෛත්‍රී සහගත හිතින්ම ආශිර්වාද පතමින් ඉන්නවා. සැපයි. ඉතින් ඒ නිසා තමයි කිව්වේ සමග්ගාණං තපෝ සුඛෝ සමගි සම්පන්න වූ භික්ෂුන් වහන්සේලා වෙර වඩද්දී එතන සැප තිබෙන්නේ. ඉතින් හොඳට අඳුන ගන්න ලැබුණා පින්වතුනි ජීවිතයේ අසරණකම් වලට අපි හදාගත යුතු සරණවල් මොනවද කියලා. ඒ සරණ නම් ශාසනය ඇතුලේ විතරමයි තියෙන්නේ. ශාසනයෙන් පරිබ්බාහිර නෑ. ශාසනය ඇතුලේ තියෙන සරණවල් අතලේ දැන් තව සරණක් ගැනයි මේ කියන්න ලැහැතින්නේ. ඒ තමයි සෑය වැඳලා රැස් කරන පිනේ සරණ. බෝධිය වැඳලා රැස් කරන පිනේ සරණ. ධාතුන් වහන්සේලා වැඳලා රැස් කර ගන්නකොට ඒ පින ඒක ජීවිතේට කොච්චර සරණක්ද පිහිටක්ද? ඒවා සුළුපටු දේවල් නෙමෙයි. සෑ රජුන් වඳින්න ලැබීම, බෝධිය වඳින්න ලැබීම, ධාතු වඳින්න ලැබීම, ධාතු සෑය පුදන්න ලැබීම මේවා පින්වතුනි සුළුපටු දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා සිදුවීමක් සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා මේ දේවාල භූමියකට වැඩම කළා බරණැස පැත්තේ තිබුණු. ඒ බරණැස තෝදෙය කියලා පොඩි ගමක් තිබුණා. ওই ගමේ ප්‍රසිද්ධ දේවාලයක් තිබුණා. ඒ දේවාලේ නිකන් මිනිස්සු දේවාලයෙන් ආශිර්වාද ලැබෙනවාය කියලා එතන විශේෂයෙන් පුද සත්කාර කරපු තැනක්. ඔය දේවාලේ නිරන්තරයෙන්ම අස්පස් කරලා පිරිසිදු කරලා වටේ පිටේ අතු ගාලා පවත්ව ගත්ත එක බ්‍රාහ්මණයෙක් හිටියා. ওই බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ එතෙන්ට වඩිනකොට එතන වුණා. එතකොට මේ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිට ගන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ ඇහුවා "ඒ බ්‍රාහ්මණේ ඔබ නේද මෙතෙන්ට වතපිළිවෙත කරන්නේ? ඔබ ඇයි මෙතෙන්ට මේ විශේෂ වතපිළිවෙත් කරන්නේ?" "අනේ ස්වාමීනි එහෙමටයි කියලා දන්නේ නැහැ. අපේ පරම්පරාවේ හැමෝම ඕක කරගෙන ආවා. ඉතින් මාත් කරනවා" කිව්වා. බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට ප්‍රශංසා කළා. "බ්‍රාහ්මණ බොහෝම හොඳයි. හරි අගෙයි. ඔබ මේ කරන කටයුත්ත දිගටම කරගෙන යන්න. මොකද බ්‍රාහ්මණ මෙතන සුළුපටු තැනක් නෙවෙයි. මේක ඈත අතීතයේ වැඩ හිටපු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයේ පිහිටි තැන. ඈත අතීතයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු සෑය තිබුණු තැන එතන. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙනකොට එතන වෙන දේවාලයක් හැදිලා අරවා කොහොම විනාශ වෙලා ගිහිල්ලා. අනිත්‍ය පහර කෑමට ලක් වෙලා සටහනක්වත් නැහැ. හැබැයි ඒ තැන ඒ භූමිය ඒක වැදගත්. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා ස්පර්ශ වෙච්ච භූමිය. එතන බුදු කෙනෙක් පුදනවා කියලා දන්නේ නැතුව භූමිය පිදුවත් වටිනවා කිව්වා. ඒ නිසා බ්‍රාහ්මණ ඔය කටයුත්ත දිගටම කරගෙන යන්න කිව්වා. ඉතින් එදා ඒ බ්‍රාහ්මණට මේ කරුණ දැනගත්ත නිසා විනදාට වඩා හිත පහන් කරගෙන ඒ පුද පූජාවන් කරගන්න ලැබුණා. ඒ පූජාවන් ගැන බුදුරජාණන් වහන්සේ යන්නේ මොහොතේ මෙහෙම මේ කාරණාවක් වදාලා. ස්තූපාරහා පුද්ගලයෝ කියන උතුමන් බුදු, පසේ බුදු, මහරහත්, සක්විති මේ ස්තූප හදලා පුදන්න සුදුසු පුද්ගලයන්ව යමෙක් ශාරීරික උද්දේශික පාරිභෝගික වශයෙන් චෛත්‍ය හදලා පුදනවා නම් ඒකෙන් විශාල රැකවරණයක් සරණක් බෙහෙට ජීවිතයට ලැබෙනවා.
ඒක බුදුරජුන්ගේ බුද්ධ වචනය. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළදී පූජාරහේ පූජයතෝ බුද්ධේ යදිව ශාවකේ පපංච සමතික්කන්තේ තින්න සෝක පරිද්දවේ කෙලෙස් පැටලිලි ඉක්මවාගිය සෝක වැළපුම් ඉක්මවාගිය පිදුම් ලැබුමට සුදුසු වූ සම්බුදුන් හෝ සව්වන් වෙනුවෙන් කරයි නම් පිදුම් තේතාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමිත්තම් පිකේනචි උතුම් නිවනට පත්නු කිසිදු බියකට පත් නොවූ ඒ උතුම් මුනිවරු කෙරෙහි කරයි නම් පුද පූජා මෙතෙකැයි කියා ඒ පින ගණනයක් කළ නොහැක්කේමයි. ඒ පින ගණින්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ මේ වදාළේ අර හරියට තැනක් ගැන දැනුමක්වත් නැතුව බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය පිහිටි තැනට වඳින කෙනාට බලන්න මේ අනිත්‍ය ධර්මයගේ ස්වභාවය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවීමෙන් පස්සේ බුදුරජුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්වර්ණ චේතිය ඉදි වුණා. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. ස්වර්ණ චේතිය කාලයක් ලෝකෙ තිබුණා. හැබැයි ස්වර්ණ චේතියත් හැමදාම තිබුණේ. ස්වර්ණ චේතියත් නැති වෙලා ගියා. වෙන දේවාලයක් එතන ඇති වුණා. එතන වෙන දේවාලයක් ඇති වුණාට සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේගේ ස්පර්ශය ලැබූ පූජනීය බිම එතන. ඒ භූමියට වරද්ද ගන්නේ නැතුව වඳිනකොට ජීවිතේට යහපතක්. එතකොට බලන්න හරි තැනක් වැරද්දුවොත් ඒක කොච්චර සාපයක්ද? හරි තැනක් වැරද්දුවොත් ඒක කොච්චර සාපයක්ද? මේ දන්නේ නැතුව හරි තැනට වැඳලත් යහපත වෙනවා නම් හරි තැනක්, නිවැරදි තැනක්, පුද සත්කාර ලැබිය යුතු තැනක්, වැන්දත් පිං රැස් වෙන තැනක් වැරද්දුවොත් කොච්චර අලාභයක්ද? ඒ නිසා අපිට මේ ජීවිතේ ලැබිච්ච ඊළඟ ලාභය, අසරණ ජීවිතවලට ලැබුණු ඊළඟ ලාභය තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය වඳින්න ලැබීම. දැන් බලන්න අපි ගත්තොත් මේ ලංකා භූමියේ අපිට බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ හිඳින ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේ වඳින්න පුළුවන්. මහා සෑය කිරිපාටින් බැබලි වැබලි දැක දැක සාදරයෙන් වඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න තූපාරාම සෑය වඳින්න පුළුවන්. බුදුරජුන්ගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ හිඳින උතුම් මංගල මහා ස්තූප රාජය වඳින්න පුළුවන්. බුදුරජුන්ගේ උතුම් දළදා වහන්සේ වැඩ හිඳින සෝමාවති සෑය වඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ වැඩ හිඳින මහියංගනී මහා සෑය වඳින්න පුළුවන්. මේ විදිහට වන්දනා කරගන්න කොච්චර සෑරජාණන් වහන්සේලා, භාග්‍යතුන් වහන්සේගේ නඛ ධාතුන් වහන්සේලා වැඩ හිඳින දීඝවාපි මහා සෑය වඳින්න පුළුවන්. අපිට මේ විදිහට සෑරජාණන් වහන්සේලා බොහෝ වන්දනා කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බෝධීන් වහන්සේලා ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට සෙවන සැලසු විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ම වෙන් වෙච්චි උතුම් දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මේ වෙනකොටත් වැඩ ඉන්නවා අනුරාධපුරේ උඩමළුවේ
දැක්කත් දෑස් වලින් කොච්චර පිනක්ද? මේ දෑස් වලින් දකින්න ලැබීමත් කොච්චර පිනක්ද? ඒ බෝධීන් වහන්සේම බුදුරජුන්ට සෙවණ දීපු, බුදුරජුන් මාර පරාජය කරන මොහොතේ පවා සම්බුදුරජුන්ට සෙවණ සලසමින් වැඩ හිටපු ඒ බුදුරජාණන් වහන්සේට මාරයා ගිනිදැල් යොමු කරනකොට බෝධීන් වහන්සේ හරහා බුදුරජුන්ගේ ඒ බෝසත් අවදියේ පිරූ පාරමිතා බල අනුහසින් බෝ දල්ලක්වත් දෙවුන්නේ. ඒ අනුහස එතකොට බෝධියට කාවැදුනා. මේ පුණ්‍ය තේජස. ඒ බඳු බෝධීන් වහන්සේ මෙහිම ඇස් වලින් බලා ගන්න මේ ඇස් කොච්චර පින් කරලා තියෙනවද? එතකොට මේ බෝධීන් වහන්සේ දැක දැක පින් කරගන්න අවස්ථා නැද්ද? අවස්ථාව තියෙනවා. තව බොහෝ බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලා, අෂ්ට පළරුහ බෝධීන් වහන්සේලා බොහෝසේ වැඳ ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය වඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් දළදා වහන්සේ වැඳ පුදා ගන්න පුළුවන්. මේ විදිහට අපට වන්දනාමානීන් ජීවිතයට හදාගන්න තියෙන පිනකුත්, රැකවරණයකුත්, ආරක්ෂාවකුත්, සරණකුත් තියෙනවා. පින්වතුනි, මෙන්න මේ සරණවල් තමා මේ අසරණ ජීවිතයට හදාගත යුත්තේ. ඒ නිසාමයි මා දේශනාව ආරම්භයේම කිව්වේ අසරණකමට තිසරණයමයි සරණ, වෙන සරණක් නෑ. අසරණකමට තිසරණයමයි සරණ, වෙන සරණක් නෑ. ඒ නිසා වෙන සරණවල් කියලා හොයාගෙන යා යුතු නෑ. කළ යුත්තේ තෙරුවන් සරණ තුල තමන්ගේ ජීවිතේ රක්ෂා කර ගැනීමයි. නිරන්තරයෙන් තෙරුවන් පුදමින්, සෑය බෝධිය පුදමින් අපි අපේ ජීවිතයට පින රැස් කර ගන්නවා නම් ආරක්ෂාවක්, සැනසුමක්, ශාන්තියක් ලැබෙනවාමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය වැඳීමෙන් රැස් වෙන පින ගැන කවර කතාද? ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය කියලා වැලි සෑය හදලා පුදද්දීත් ඒ පිදූ පිනෙන් තුසිත දෙව් භවනේ උපදින්න හේතු වුණා. සරණක තියෙන ආනුභාවයේ තේරුම් ගන්නට චත්තමානවක කියලා තරුණෙක් ඉතා සුළු මොහොතකට, පැයකට, පැය භාගයකට තෙරුවන් සරණේ පිහිටලා ඒකේ ආනුභාවයෙන්, ඒකේ අනුහසින් චත්තමානවක දේව පුත්‍රයා වෙලා උපන්නා. බුදු කෙනෙක් පහළ වීම ලොවට සැපයක් කියන කාරණේ තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ වේදියක පර්වතයේ වැඩ ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ ගැන බකමූණෙකුට හිත පැහැදුනා. බකමූණෙකුට බුදු ගුණ තේරෙන්නේ නැහැ. බුදු ගුණ තේරෙන්නේ නැහැ ඒ බකමූණට. බකමූණා පැහැදුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු සිරුරටයි, බුදුරජාණන් වහන්සේගේ කරුණාවන්ත බවටයි. ඒකට පැහැදුනා. ඒකට පැහැදිච්චි ඒ බකමූණා, ඒ උලූක පක්ෂියා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න ඕන පුණ්‍ය ශක්තියක් ඇති කරගත්තා. ඒකයි. ඒ එකේ ගුණ දැනගෙන සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්නවා නම්, ගුණ සිහි කර කර බුදුරජාණන් වහන්සේව නිති පුදනවා නම්, නිවසේ සම්බුද්ධ පූජා සිද්ධ කරනවා නම්, ගිලම්පස පූජා සිද්ධ කරනවා නම්, ජීවිතයට ලැබෙන රැකවරණේ අසරණකම් ඔක්කොම නැතු වෙනවා පින්වතුනි. ඒ නිසා මේ අසරණකම් වලින් ගුටි කන ජීවිතේට හැබෑ සරණ මොකද්ද කියලා හොඳට අඳුනා ගන්න. අඳුනාගෙන ඒ හැබෑ සරණේ පිහිට පිළිසරණ සලසා ගැනීමට අපි හැම දිනාට අවකාශ සැලසේවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරුවන කියන උතුම් සරණ අපේ ජීවිතේ එකම සරණ බවට පත් කරගන්න ලැබේවා. ඒතං කෝ සරණං කේමං. ඔය උතුම් තිසරණේමයි මේ ලෝකයේ තියෙන බිය රහිත වූ එකම සරණ. ඒතං සරණ මුත්තමං. ඔය උතුම් තිසරණේමයි අපට තියෙන උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට පත්වෙච්ච අයමයි මේ ජීවිතේ සියලු දුකින් නිදහස් වුණේ, රහතුන් බිහි වුණේ තෙරුවන් සරණට පැමිණිලා. කාම ලෝකයෙන් නිදහස් වෙච්ච අනාගාමී උත්තමයෝ බිහි වුණේ තෙරුවන් සරණට පැමිණිලා. මේ
රාග ද්වේෂාදිය තුනී කරගෙන සකදාගාමී ශ්‍රාවකයෝ බිහි වුණේ තෙරුවන් සරණට පැමිණිලා. සතර අපා බහින් නිදහස් වුණ, සතර අපා දුකින් නිදහස් වුණ සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වුණේ තෙරුවන් සරණේ පිහිටලා. තෙරුවන් සරණ නිසා. කොටින්ම මාර්ගඵල නොලැබුවත් මරණය අභියස බියක් තැති ගැනීමක් නැතුව මරණයට මුහුණ දුන්නේ සුගති රැකවල් හදාගත්තේ තෙරුවන් සරණ තුල පිහිටලා. තෙරුවන් සරණ කියලා කියන්නේ හිමානුභාවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ, යමෙක් බුදුරජුන් සරණ ගිහින් නම් ඉන්නේ. ධම්මං සරණං ගතාසේ, ධර්මයේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ. සංඝං සරණං ගතාසේ, සංගරුවන සරණ ගිහිල්ලා නම් ඉන්නේ. නතේ ගමේ සම්ති අපායං. ඒ බඳු කෙනාට අපායේ දොරටු වැරෙන්නේ නැත. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මේ මනුස්ස ශරීරය අත්හරිනකොට එයාට දෙව්ලොවේ උපදින්න පුළුවන්. ඉතින් මේක තමයි රැකවරණේ. මේ රැකවරණේ සලසා ගැනීම පිණිස තෙරුවන් සරණ තුලම මේ ජීවිතේ ආරක්ෂා කර ගැනීමේ වාසනාව අපට ලැබේවා. කිසි කලෙකත් තෙරුවන් සරණින් අපේ ජීවිත බැහැර නොවේවා. තෙරුවන් සරණේ පිහිටි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වී මේ සම්බුදු සසුන තුල පිහිට පිළිසරණ රැකවරණේ ලබා ගැනීමේ දුර්ලභ වාසනාව අප හැම දිනාට උදා වේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙන සියලු බ්‍රහ්මකායික දෙවිවරු, සක්දිවිඳුන් ප්‍රධාන සදිව් ලෝක වාසී සියලු දෙවිවරු, ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු, ලංකා භූමිය සුරකින සුමන සමන් දෙව් නිරුදුන් ප්‍රධාන සියලු දෙවිවරු, ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද අද දවසේ ජන්මදිනයේ සමරන පින්වත් එන්එම් විනීතා මහත්මියට සලසත්වා. එතුමිය නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල සුවසේම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ එන්එම් ජේමිස් පියාණන්ට සහ අමරාවතී වික්‍රමනායක මෑණියන්ට පින් අනුමෝදනා වෙත්වා. එන්එම් තිලකනන්ද සහෝදරයාට පින් අනුමෝදන් වෙත්වා. පසුගිය නොවැම්බර් මාසේ 22 වෙනි දින මිය පරලෝ ගිය කල්යාණී ජයවර්ධන මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝ ගියපු සියලු ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් පරලෝ වශයෙන් සියලු යහපත උදා වේවා. ඒ ඥාතීන් සියලු දෙනාට මේ දුක්ඛිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින් අනුමෝදනාවන් සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් පවුලේ දූ දරුවන් වන ශිහාන් දේශප්‍රිය පුතාටත් කලණී ගයත්‍රී කොඩිකාර දුවටත් අනුමෝදන් වෙලා ඒ දෙපළට පින්වන්ත දරු සම්පතක් ලැබීම පිණිස මේ පිනේ ආශිර්වාදයේ සැලසේවා කියලා සෙත් පතනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා ශිහාන් දේශප්‍රිය සහ කලණී ගයත්‍රී යන ඒ පින්වත් දෙපළට පින්වන්ත වූ දරු සම්පතක් ලැබීම පිණිස ඒකාන්තයෙන් මේ ධර්ම දානය හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා, සෙත් පතනවා. නිර්මා ස්වර්ණමාලී දියණියට, අරුණ වංශනාත පුතාට, බුද්ධිම අකේන්චූති පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා මේ පිනේ ආශිර්වාදය ඒ හැම දිනාට නොඅඩුව ලැබෙත්වා. ඉසුරු කල්ප පුතාට අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ උදාර ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන් හේතු වෙත්වා.
සුජීවත්ව සිටින දෙමාපියන් හටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් අඩුවම ලැබෙත්වා. අද ධර්ම දානය සිදු කළා වූ මොනරාගල ඩිපෝව පාර අංක 23න් 6 ඉසුරු නිවස යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධහා මාසික ධර්මදාන සමාජිකත්වයේ දරන පින්වත් එන්.එම්. විනීතා මහත්මියටත් ඒ.එම්. කරුණාරත්න මහත්මයාටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලා කරන කියන රැකී ආරක්ෂා ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ ආදී සෑම සියලු දේ කරදර බාධා වලින් තොරව සුවසේ සාර්ථකව සිදු කර ගන්නට ලැබේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන බාධා වේ නම් ඒ හැමදේම දුරු වේවා. පින්වතුන්ලාට සුවසේ තමන්ගේ ජීවිතේ පින් පුරාගෙන දහමේ හැසිරෙන්න ලැබේවා. ධර්ම දානය සිදු කරපු සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම දහම් පද ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාට තෙරුවන් සරණ මුණ ගැහුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තෙරුවන් සරණ ජීවිතේ එකම සරණ එකම පිහිට බවට පත් කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරේ පින් දැස් කරගන්නට ගුණධර්ම දියුණු කරගන්නට මේ ගෞතම සාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සැනසෙන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.